සදහවත් පින්වත්නි, අද ඇසළ පුන් පොහොය දවස. ඉතින් ඇසළ පුන් පොහොය දවස අපි හැමදිනාටම ඊටාම සතුටු වෙන්න පුළුවන් විශේෂ පුන් පොහොය දවසක්. පින්වත්නි, අද අපි ජීවත් වෙන්නේ ව්‍යවහාර වර්ෂ වලින් 21 වෙනි සියවසේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. ඒ කියන්නේ අපි මේ ගත කරන කාලේ ඉඳන් සියවස් 26කට පෙර තමයි ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ සිටියේ. ඉතින් උන්වහන්සේ අපි දන්නවා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සම්බුදු බව පිණිස නියත විවරණ ලබා ගත්තා. ඉතින් එදා පටන් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවට සම්බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා ධර්මයන් පුරන්න පටන් ගත්තා. ඉතින් අවසානයේදී වෙස්සන්තර ආත්ම භාවයේදී උන්වහන්සේ මහ පොළව කම්පා කරවමින් විශාල දාන 7ක් පූජා කරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවටම සම්පූර්ණ කරමින් පැමිණි පාරමිතා ධර්මයන් ඒ වෙස්සන්තර ආත්ම භාවයේදී පරිපූර්ණත්වයට පත් කළා. ඊට පස්සේ අපේ මහ බෝසතාණන් වහන්සේ වෙස්සන්තර ආත්ම භාවයෙන් කලුරිය කරාට පස්සේ තුසිත කියන දිව්‍ය ලෝකේ සන්තුසිත දිව්‍ය රාජයා විදිහට ඉපදුනා. ඒ උපන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න සුදුසු කාලයක් මේ ලෝකේ සකස් වෙන තෙක් තමයි තුසිත කියන දිව්‍ය ලෝකේ අපේ මහා බෝසතාණන් වහන්සේ වැඩ සිටියේ. ඉතින් සුදුසු කාලය උදා වුණා. නැවත සම්බුදුරජාණන් වහන්සේ නමකගේ යුගයක් පහළ වෙන්න තරම් සුදුසු පරිසරයක් මේ ලෝකේ සකස් වුණා. ඊට උවමනා කරන විදිහේ පුණ්‍ය ශක්තියක් ඇති දෙවියන් මිනිසුන් මේ ලෝකේ උපන්නා. මනුස්ස ලෝකෙත් රහත් වෙන්න පින තියෙන, සංසාර දුකින් සදාටම නිදහස් වෙන්න පින තියෙන, මහා ශ්‍රාවකයන් බවට පත් වෙන්න පින තිබෙන උත්තමයන් වහන්සේලා දඹදිව තලයේ උපන්නා. ඉතින් සන්තුසිත දිව්‍ය රාජයා කාලය, දීපය, දේශය, කුලය සහ මව කියන මෙන්න මේ පස් මහා බැලුම් බලලා දඹදිව තලයේ කපිලවස්තු නුවර කියන්නේ දඹදිව තලයේ මධ්‍ය මණ්ඩලයේ කපිලවස්තු නුවර සුද්ධෝදන කියන පිය රජුරවන්ට දාව මහා මායා දේවියගේ කුසේ පිළිසිඳ ගත්තා. ඉතින් ඒ පිළිසිඳ ගත්තේ අද වගේ ඇසළ පුන් පොහොය දවසක කියලා ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් අපගේ මහ බෝසතාණන් වහන්සේ සම්බුදු බව පිණිස මනුලොව මව් කුසක පිළිසිඳ ගත්තේ අද වගේ පුන් පොහොය දවසක. ඉතින් ඒ නිසා මේ පුන් පොහොය අපි හැම දිනාටම ඊටාම වැදගත්. ඉතින් දසමසක් කැවෑමෙන් ලුම්බිනි සල්වනේදී සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මනුලොව උපන්නා. වසර 29ක්ම කපිලවස්තු නුවර රජමාලිගාවේ හැදුනා වැඩුණා. ඉතින් උද්‍යාන ක්‍රීඩාවට පිටත් වෙලා යන අතරේදී සතර පෙර නිමිති දැක්කා. සතර පෙර නිමිති දැක්කට පස්සේ මහා බෝසතාණන් වහන්සේට ගිහි ජීවිතය ගැන කලකිරීමක් ඇති වුණා.
මහා බෝසතාණන් වහන්සේ තීරණය කළා. සිද්ධාර්ථ කුමාරයා තීරණයක් ගත්තා. මේ කාම සුකල්ලිකානු යෝගය අත්හැරලා මේ ජරා මරණ දුක් දුම්නස් වලින් නිදහස් වීමක් විමුක්තියක් සොයාගෙන යන්න ඕන කියලා රජමාලිගාව අත්හැරලා පිටත් වෙලා ගියා. ඉතින් ගිහි ජීවිතය අත්හැරලා මහා අබිනිෂ්ක්‍රමණය කළේ අද වගේ ඇසලපුන් පොහොය දවසක කියලා සඳහන් වෙනවා. ඉතින් එහෙම පිටත් වෙලා ගියපු අපේ මහා බෝසතාණන් වහන්සේ අනෝමා ගන්තීරයේදී රාජකීය සළුපිලි ආභරණ ඉවත් කරලා ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වෙලා කුසල් කියන්නේ මොනවාද අකුසල් කියන්නේ මොනවාද කියලා සොයන කෙනෙක් බවට පත් වුණා කියලා ආර්ය පරිශන සූත්‍රයේදී අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ ගිය ගමනේදී උන්වහන්සේ නේරංජනා ගන්තරේ ඇසතු බෝසෙවණි වජිරාසනයේ මත වැඩ ඉන්න වෙලාවේදී උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සම්මා සම්බුදු කෙනෙක් බවට පත් වුණා. ඒ තමයි මේ මහා භද්‍ර කල්පයේ සතර වෙනුව ලෝ පහළ වී වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේ. එදා පටන් නැවතත් බුද්ධ ශාසනයක් මේ ලෝකෙට ලැබුණා. සම්බුදු කෙනෙක් පහළ වුණා. ඊටාම අසිරිමත් සිදුවීම් ගණනාවක් ලෝකේ දකින්න ලැබෙන සුන්දරම කාලයක් මේ ලෝකෙට උදා වුණා. ඇයි හේතුව පින්වත්නි? අපි හැමදෙනාම පරත්තරක් පෙනෙන්නේ නැති මහා දුකක් අනුභව කරමින් මහා දුකක් විඳිමින් මේ සංසාරේ ඉපදී මෙරි එනවා. ඉතින් මේ සංසාරයේ ගමනේ එද්දී අපි තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, නිරේ උපන්න වාර ගණන වචනයෙන් කියලා අවසන් කරන්න බෑ. ඒ ලෝකවල වල ඉපදිලා අපි විඳපු දුක් කියලා අවසන් කරන්න බෑ. හැඬු කඳුළු එකතු කරා නම් මහා සාගරයේ ජලයට වඩා වැඩි. එච්චරකට අපි දුක් විඳලා තියෙනවා. එතකොට සංසාරේ ඉපදී මෙරි යනවා කියන එක මහා අමුතු දෙයක් නෙමෙයි. අමුතුම දේ, ආශ්චර්යමත්ම දේ, අద్භූතම දේ තමයි කෙනෙකුට සංසාර දුකින් නිදහස් වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියන එක. ඉතින් මේ අවස්ථාව අපිට උදා වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා. ඉතින් සම්බුද්ධත්වයට පත් වුණ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ ඇසතු බෝසෙවණ ඇසුරු කරමින් සත්සතියක් ගත කළා. ඒ කියන්නේ සති 7ක් උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත සුවය, නිරාමිෂ සුවය අත්විඳිමින් උන්වහන්සේ වැඩ සිටියා. ඒ වෙලාවේදී උන්වහන්සේට මේ වගේ අදහසක් ඇති වුණා. මේ චතුරාර්ය අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මයේ ඊටාම ගැඹුරුයි. සියුම් දෙයක් අවබෝධ කරගන්න අතිශයින්ම දුෂ්කර දෙයක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන එක තමයි මේ ලෝකේ තියෙන අමාරුම දේ. අනිත් සියලු දේවල් කරන්න පහසුයි. ඉතින් උන්වහන්සේ දන්නවා උන්වහන්සේ කොච්චර දුක් විඳලාද, කොච්චර දුෂ්කර ක්‍රියා කරලාද, කොච්චර මහන්සි වෙලාද, කොච්චර කැපකිරීම කරලාද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ. ඉතින් මේ කාමයන් මැත්තේම ජීවත් වෙන, කාමයන්ගෙන්ම සතුටු වෙන, ගෙවල් දොරවල් ඉඩකඩම් හදලා, වතු පිටි හදලා, දුවදරුවෝ හදලා ඒ වගේම සතුටු වෙන මේ මිනිස්සුන්ට, දෙවියන්ට මේ චතුරාර්ය සත්‍ය ධර්මය කිව්වයි කියලා, කියා දුන්නා කියලා අවබෝධ කරගන්න එක නම්
ලේසි වෙන එකක් නෑ. ඉතින් ඒ නිසා මේ ගැඹුරු චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන්න ගියොත් එහෙම මට අන්තිමේට වෙහෙසක් විතරක් මහන්සියක් විතරක් ඉතුරු වෙයිද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි ගන්න එකක් නැති වෙයිද මේ මිනිස්සු කියලා උන්වහන්සේගේ හිතේ අදහසක් ඇති වුණා. ඒ කියන්නේ ධර්මයේ දේශනා කරන්නේ නැතුව ඉන්න අදහසක් උන්වහන්සේගේ හිතේ ඇති වුණා. ඒ වෙලාවේදී සහම්පති දිව්‍ය රාජයා සහම්පති බ්‍රහ්ම රාජයා තමන්ගේ සිතින් බුදුරජාණන් වහන්සේගේ සිතේ උපන්න මේ අදහස දැක්කා. සහම්පති බ්‍රහ්ම රාජයා කම්පාවටපත් වුණා. දුක් වුණා. අහෝ භාග්‍යතුන් වහන්සේ නමක් උපදින්නේ කොච්චර කාලෙකින්ද? එහෙම උපන්න බුදුරජාණන් වහන්සේට ධර්මයේ දේශනා කරන්න හිත නැඹුරු වෙන්නේ. ඉතින් ඒ නිසා මම භාග්‍යතුන් වහන්සේට ධර්මයේ දේශනා කරන්න ආරාධනා කරන්න ඕනේ කියලා හිතලා සහම්පති බ්‍රහ්ම රාජයා බ්‍රහ්ම ලෝකෙන් අතුරුදහන් වෙලා නේරංජනා ගන්තරේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ධර්මයේ දේශනා කරන්න ආරාධනා කළා. අන්නේ ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න තීරණය කළා. උන්වහන්සේ දිවසින් දැක්කා චතුරාර්ය සත්‍ය කියා දෙනකොට අවබෝධ කරගන්න පුළුවන් අය මේ ලෝකේ පහළ වෙනවා. ඉතින් උන්වහන්සේ තීරණය කළා ධර්මයේ දේශනා කරන්න. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා කාටද මං ඉස්සෙල්ලාම ධර්මයේ කියා දෙන්නේ. මොකද මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඊටාම පහසුයි. නුවණ තියෙන කාමයන්ට ඇලී ගලී වාසය කරන්නේ නැති පුද්ගලයන්ට මේ ධර්මය අවබෝධ කරගන්න ඉතා පහසුයි. කාමයන් මැත්තේම ඉන්න කාමයන්ගෙන්ම සතුටු වෙන පුද්ගලයෝ නම් ලේසියෙන් ධර්මය අවබෝධ කරන්නේ. ඒගොල්ලෝ ධර්මයට ද්වේෂ කරනවා. ඒගොල්ලෝ ධර්මයට වෛර කරනවා. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලොන්ගේ සතුරු බවට පත් වෙන්නේ මේ ධර්මයේ හැසිරෙන අය කියලා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දැක්කා ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන දෙන්න. මේ දෙන්න කාමයන්ගෙන් වෙන්විච්ච දෙන්නෙක්. ඉතින් ඒ නිසා මේ අයට කිව්වොත් ධර්මය අවබෝධ කරයි. ඉතින් මේගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා බලද්දි භාග්‍යතුන් වහන්සේ දිවසින් දැක්කා ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන දෙන්නම කලුරිය කරලා ධර්මය අවබෝධ කරගන්න බැරි අසඤ්ඤ ලෝකෙ ගිහින් ඉපදිලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා එහෙනම් මං ඊළඟට ධර්මයේ කියන්නේ කාටද? එතකොට බුදුරජාණන් වහන්සේට මතක් වුණා දුෂ්කර ක්‍රියා කරන කාලෙදී Tamanට ගොඩාක් උදව් උපකාර කරපු, අප උපස්ථාන කරපු, කාමයන්ගෙන් වෙන් වෙච්ච සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ යම් විමුක්තියක් අවබෝධ කළොත් අන්නේ විමුක්තිය අපිත් අවබෝධ කරන්න ඕන කියලා මහබෝසතාණන් වහන්සේට අපෝපස්ථාන කරපු 5 දෙනෙක් හිටියා. ඒ තමයි පස්වග භික්ෂුන් වහන්සේලා. ඉතින් බුදුරජාණන් වහන්සේ තීරණය කළා එහෙනම් මේ පස්වග භික්ෂුන් වහන්සේලාට මම ධර්මයේ දේශනා කරන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලුවා මේ පස්වග භික්ෂුන් වහන්සේලා කොහෙද ඉන්නේ? එතකොට මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ගයාවේ නේරංජනා ගන්තරේ. පස්වග භික්ෂුන් වහන්සේලා හිටියේ බරණැස් නුවර. ඉසිපතන මිගදායි තමයි පස්වග භික්ෂුන් වහන්සේලා ඒ වෙනකොට හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තීරණය කළා ගයාවෙන් පිටත් වෙලා බරණැසට යන්න ඕන කියලා. ඉතින් උන්වහන්සේ බරණැස බලා පිටත් වුණා. ඉතින් ඒ පිටත් වෙන ගමනට බුදුරජාණන් වහන්සේට දින 7ක් ගත වෙලා ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සම්බුද්ධත්වයට පත් උනේ වෙසක් පුන් පොහොය දවසක. ඊට පස්සේ සති 7ක් උන්වහන්සේ බෝමැඩ ඇසුරු කරමින් නේරංජනා ගන්තර ඇසුරු කරමින් වාසය කළා. එතෙන්ද සති 7ක් ගත වෙලා ගියා. ඊට පස්සේ ගයාවේ ඉඳන් බරණැසට යන්න මග
මගට දවස් 7ක් ගත වෙලා ගියා. එතකොට සම්බුද්ධත්වයට පත් වෙලා සති 8යි. ඒ කියන්නේ වෙසක් පොහොය ගත වෙලා සති 8ක් ගත වෙලා යනකොට ඇසළ පුන් පොහොය උදා වෙනවා. ඉතින් පස්වග භික්ෂුන් වහන්සේලා ඉසිපතන මිගදායේ ඉන්නකොට දැක්ක ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඈතින් වඩිනවා. පස්වග භික්ෂුන් වහන්සේලා දන්නේ දැන් මේ සම්බුදුරජාණන් වහන්සේ නමක් වඩින්නේ කියලා. ඒගොල්ලෝ හිතුවා මහබෝසතාණන් වහන්සේ දුෂ්කර ප්‍රතිපදාව අත්හැරලා දැම්ම විමුක්තිය හොයාගෙන යන ගමන අත්හැරලා දාලා දානමාන වළඳින සිව්පසේ පරිහරණය කරන ලාභ සත්කාර වලට ගිජු වෙච්ච පුද්ගලයෙක් බවට පත් වුණා කියලා හිතමින් හිටියේ. ඉතින් මේගොල්ලෝ කල්පනා කරා අපි කලින් වගේ උපස්ථාන කරන්න ඕනේ. පෙර ගමන් ගිහිල්ලා පාත්‍ර සිවුරු පිළිගන්න ඕනේ. ඊළඟට පාදෝවණේ කරන්න පෑන් සූදානම් කරන්න ඕනෙත් නෑ. වැඩ ඉන්න ආසනයක් හදලා දෙන්න ඕනෙත් නෑ. ඉතින් මේ මුකුත් කරන්න ඕනේ නෑ. අපෝපස්ථාන කරන්න ඕනේ කියලා හිතුණා. රජකුමාරයෙක් නිසා වැඩ ඉන්න ආසනයක් විතරක් පනවමු කියලා කතා වුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ ලං වෙන්න මේගොල්ලෝ කතිකා කරගත්ත විදිහට මේගොල්ලෝ ඉන්න බැරුව ගියා. එක්කෙනෙක් ඉක්මනට ඉදිරියට ගිහිල්ලා පෙර ගමන් ගිහිල්ලා පාත්‍ර සිවුරු පිළිගත්තා. තව කෙනෙක් පාස් දෝවණේ කරන්න පෑන් සූදානම් කළා. තව කෙනෙක් වැඩ ඉන්න ආසනයක් පිළියෙල කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා පාදෝවණේ කරලා ආසනේ වැඩ සිටියා. ඊට පස්සේ පස්වග භික්ෂුන් වහන්සේලාත් පොඩි ආසනයක් අරගෙන පැත්තකින් වාඩි වුණා. ආගිය තොරතුරු සුහද කතාවේ යෙදුණා. ඒ වෙලාවේදී පස්වග භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කතා කරද්දී නිතර ආයුෂ්මතුන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරා. ඒ කාලේ ආයුෂ්මතුන් වහන්සේ කියලා කීවේ සමාන සබ්‍රහ්මචාරීන් වහන්සේලාට. ඒ කියන්නේ තාපසයෝ අතරේ හරි ශ්‍රමණයන් වහන්සේලා අතරේ හරි එකිනෙකා කතා කරගනිද්දී පාවිච්චි කරපු පොදු වචනයක් තමයි ආයුෂ්මතුන් කියලා කියන්නේ. ඒක සමාන භික්ෂුන් වහන්සේලා අතරේ කතා කරන වචනයක්. පස්සේ කාලෙකදී බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ රහතන් වහන්සේලා ආමන්ත්‍රණය කරද්දිත් මේ ආයුෂ්මතුන් කියන වචනේ පාවිච්චි කළා. නමුත් ගුණධර්මාතින් උසස් අයට ගුණධර්මාතින් සීලෙන් පැවිදි උපසම්පදාවෙන් බාල ස්වාමින් වහන්සේලා පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ආයුෂ්මතුන් කියන වචනේ. විශේෂයෙන් බුදු කෙනෙකුට පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂුන් වහන්සේලාට කිව්වා මහණෙනි තථාගතයන් වහන්සේට ආයුෂ්මතුන් කියලා කියන්න එපා කිව්වා. තථාගතයන් වහන්සේ විමුක්තිය සාක්ෂාත් කරා. සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්නේ. ඒ නිසා සම්බුදු කෙනෙකුට ආයුෂ්මතුන් කියලා වචනේ පාවිච්චි කරන එක සුදුසු නෑ කිව්වා. නමුත් මේක තේරුනේ නෑ. පස්වග භික්ෂුන් වහන්සේලා නැවත බුදුරජාණන් වහන්සේට ආයුෂ්මතුන් කියලා කිව්වා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂුන් වහන්සේලාට කිව්වා මහණෙනි මම මීට පෙර කවදා හරි දවසක ඔබට කියලා තියෙනවද මට විමුක්තිය හම්බුණා. මම විමුක්තිය සාක්ෂාත් කළා. මම මේ ලෝකේ අරහත් සම්මා සම්බුදු කෙනෙක් කියලා මීට පෙර කියලා තියෙනවද කියලා ඇහුවා. එතකොට පස්වග භික්ෂුන් වහන්සේලා කිව්වා නැහැ ස්වාමීනි කියලා. අන්න ඒ වෙලාවේදී ආයුෂ්මතුන් කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව ස්වාමීනි කියන වචනේ පාවිච්චි කරා. ඉතින් අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂුන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ඒ තමයි ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ඉතින් අපි දන්නවා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිද්ධ කළේ අද වගේ ඇසළ පුන් පොහොය දවසක. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට
ගිහි පැවිදි අපි හැමදිනාටම ගොඩාක් සතුටු වෙන්න පුළුවන් දවසක් තමයි අද මේ ඇසලපුන් පොහොය කියලා කියන්නේ. ඒකට හේතුව තමයි පින්වත්නි අද වගේ දවසක තමයි අපි හැමදිනාටම දුකින් නිදහස් වෙන මාර්ගය කියා දුන්නේ. මාර්ගය ගැන ඉගෙන ගන්න පුළුවන්කම ලැබුණේ. මේ ලෝකේ සම්පූර්ණයෙන් වැසී තිබිච්ච අවිද්‍යාව නැමැති අන්ධකාරයේ තුරන් වෙලා ගිහිල්ලා විද්‍යාව නැමැති ආලෝකයේ දසදහසක් ලෝක ධාතුව පුරාවටම පැතිරිලා ගියපු ඊටාම පින්බර දිනේ තමයි ඇසලපුන් පොහොය දවස කියලා කියන්නේ. අන්න එදා ධම්සක් පැවතුණු සූත්‍ර දේශනාව අවසන් වෙනකොට මේ මනුස්ස ලෝකේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ ඉස්සෙල්ලාම මාර්ගඵලලාභියෙක් බවට පත් වුණා. කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ සෝතාපන්න ඵලයට පත් වුණා. ඊට පස්සේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ අපේ ගෞතම බුදුරජාන් වහන්සේ ළඟ පැවිදි බව ලබා ගත්තා. අන්න එදා භික්ෂු සංඝයා බිහි වුණා. එතකොට එහෙනම් මේ ගෞතම බුද්ධ ශාසනේ ධර්ම රත්නියත් සංඝ රත්නියත් කියන දෙකම බිහි වුණේ අද වගේ ඇසලපුන් පොහොය දවසක. ඉතින් ඒ නිසා සුවිශේෂී පුන් පොහොය දිනයක් තමයි ඇසල පොහොය කියන්නේ. ඊට පස්සේ පස් වගේ භික්ෂුන් වහන්සේලාගේ අනිත් භික්ෂුන් වහන්සේලා හතර නමත් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි බව ලබා ගත්තා. ඒ පස් නමටම බුදුරජාණන් වහන්සේ අනන්ත ලක්කන සූත්‍ර දේශනාව සිදු කළා. ඒ සියලු භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයට පත් වුණා. එතකොට මනුෂ්‍ය ලෝකේ රහතන් වහන්සේලා 5 නමක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේත් එක්ක රහතන් වහන්සේලා 6 නමයි. ඉතින් ධම්සක් පැවතුණු සූත්‍ර දේශනාව අවසන් වෙනකොට දසදහසක් ලෝක ධාතුවේ දෙවියන් බ්‍රහ්මයන් විශාල පිරිසක් සෝතාපන්න ඵලයට පත් වුණා. මාර්ගඵලලාභීන් බවට පත් වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඉතින් මේ විදිහට ක්‍රමක්‍රමයෙන් බුද්ධ ශාසනය ව්‍යාප්ත වෙලා යන්න පටන් ගත්තා. ඉතින් මේ සෑම සිදුවීමක්ම සිද්ධ වුණේ අද වගේ ඇසලපුන් පොහොය දවසක. ඉතින් ඒ නිසා අපි හැමදිනාටම සතුටු වෙන්න පුළුවන් විශේෂ පුන් පොහොය දවසක්. ඒ විතරක් නෙමේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා 7 වෙනි වර්ෂයේදී උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මාතෘ දිව්‍ය රාජයාට ධර්මයේ දේශනා කරන්න තුසිත දිව්‍ය ලෝකෙට තවතිසා දිව්‍ය ලෝකෙට වැඩම කළෙත් අද වගේ ඇසලපුන් පොහොය දවසක කියලා ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේමයි අපි දන්නවා සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන දවසේම තමයි යශෝදරා කුමරියට පුංචි රාහුල පුත් කුමාරයා උපත ලැබුවේ. ඉතින් ඒ නිසා රාහුලයන් වහන්සේගේ ඉපදීම සිද්ධ වුණෙත් අද වගේ පින්බර ඇසලපුන් පොහොය දවසක. ඉතින් මේ විදිහට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ මේ දෙව් මිනිස් ලෝකයේ අතරේ පැතිරිලා ගියා. ඊට පස්සේ උන්වහන්සේ වෙසක් පොහොය දවසක උපවර්තන සල්ලුවෙනිදී පිරිනිවන් පෑවා. පිරිනිවන් පාලා මාස 3ක් කැවෑමෙන් පළමුවෙනි ධර්ම සංගායනාව සිදු වුණා. ඉතින් මහා කස්සප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් අජාසත් රජුරුවන්ගේ සංවිධානයෙන් අපෝපකාරයෙන් ආරක්ෂාව සැපීමෙන් වේභාර කියන පර්වතයේ පාමුල සප්තපර්ණී ගුහා ద్వාරයේ ඉදිරිපිට ඉදි කරපු ලස්සන මණ්ඩපයක රහතන් වහන්සේලා මහා කස්සප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා 509කගේ සහභාගීත්වයෙන් පළමුවෙනි ධර්ම සංගායනාව සඳහා වැඩ කටයුතු ආරම්භ කරන්න යෙදුනෙත්
අද වගේ ඇසලපුන් පොහොය දවසක. ඒ වගේමයි පින්වත්නි උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස් එළඹෙන්නෙත් මේ ඇසලපුන් පොහොය දවස නිමිති කරගෙන. ඉතින් ඒ නිසා අද දවසේදී ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ පුරාම සිටින උපසම්පදා භික්ෂුන් වහන්සේලා තම තමන් වැඩ සිටින ආරාමවල වස් එළඹීම් කටයුතු ආරම්භ කරන්නෙත් මේ ඇසල පොහොය නිමිති කරගෙන. ඒ වගේමයි අතීතයේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලෙත් උන්වහන්සේ පළමු වරට වස් සමාදන් වුණේ පස් වගේ භික්ෂුන් වහන්සේලාත් එක්ක ඉසිපතන මිගදායිමයි. ඉතින් ඒ පළමුවෙනි වස් එළඹීම සිදු වුණේ ඇසලපුන් පොහොය දවසක. ඉතින් ඒ විතරක් නෙමෙයි පින්වත්නි අපේ ලංකාවේ ශාසන ඉතිහාසයේ ඊටාම වැදගත් සිදුවීම් රාශියක්ම සිද්ධ වෙච්ච පොහොය දවසක් තමයි මේ ඇසල පොහොය කියලා කියන්නේ. අපි දන්නවා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරවමින් බුද්ධ ශාසනය ලංකාද්වීපයට රැගෙන පැමිණියේ. ඉතින් එහෙම පැමිණිලා අනුරාධපුරේ මහමෙවුනා උයනේ මහා විහාරේ පළමුවෙනි සීමා මාලකයේ සම්මත කරන්න යෙදුනෙත් අද වගේ ඇසලපුන් පොහොය දවසක. ඒ වගේමයි පළමුවෙනි සිංහල රහතන් වහන්සේ බවට පත් වුණ අරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුළු සිංහල රහතන් වහන්සේලා පැවිදි උපසම්පදාව ලබා ගත්තෙත් ඇසලපුන් පොහොය දවසකමයි. ඒ වගේමයි මේ සිංහල රහතන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විනය සංගායනා කරන්න යෙදුණා. ඉතින් ඒ කටයුතු ආරම්භ කරන්න යෙදුනෙත් ඇසලපුන් පොහොය දවසක. ඒ වගේමයි පින්වත්නි දේවානම්පියතිස්ස රජුරෝ කණ්ඨක චෛත්‍ය අපි දැකලා තියෙනවා. මේ පින්තුන් වන්දනාමාන කරගෙන ඇති මිහින්තලේ පිහිටලා තියෙන මිහින්තලා පුණ්‍ය භූමියේ පිහිටලා තියෙන කණ්ඨක චෛත්‍ය. ඉතින් මේ කණ්ඨක චෛත්‍ය ඇසුරු කරමින් අටසැට ලෙන් පූජා කිරීම සිද්ධ වුණෙත් 68ක් ලෙන් පිළිසතර කරලා භික්ෂුන් වහන්සේලාට පරිහරණයට පූජා කරන්න යෙදුනෙත් අද වගේ ඇසලපුන් පොහොය දවසක. ඒ වගේමයි පින්වත්නි දුටුගැමුණු මහරජුරුවන් විසින් ඉදිකරන් යෙදුන මහා සෑය ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ පින්කම ඊටාම උත්කර්ෂවත් විදිහට මහා ප්‍රාතිහාර්ය රාශියක් මැද්දේ සිද්ධ වුණෙත් අද වගේ ඇසලපුන් පොහොය දවසක. ඉතින් ඒ වගේමයි පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට දඹරුක් සෙවණේදී යමා මහ පෙළහර පාණ්ඩේ දීලා තියෙන්නේත් අද වගේම ඇසලපුන් පොහොය දවසක. ඉතින් ඒ වගේම මහා ආශ්චර්යමත් පෙළහර ගණනාවක් ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන පින්කම වේලාවේදී ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නොයේ කිර්දි ප්‍රාතිහාරයන් පාණ්ඩ යෙදුණා. ඒ වගේමයි පින්වත්නි බුද්ධ වර්ෂ 847 දී කිච්සිරි මෙවන් රජුරුවන්ගේ කාලේ ලංකාවේ රජ කළ කිච්සිරි මෙවන් රජුරුවන්ගේ කාලෙදී ලංකාවට දළදා වහන්සේ වැඩම කරන්නට යෙදුණා. ඉතින් ඒ වැඩම කරන්න යෙදුනෙත් අද වගේ ඇසලපුන් පොහොය දවසක. ඉතින් හේමමාලා කුමරිය දන්ත කුමාරයා ඇතුළු පිරිස දළදා වහන්සේ වැඩම කරවමින් ලංකා භූමියට පැමිණුණේ ඇසලපුන් පොහොය දවසක. ඉතින් ඒ නිසා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් දළදා වහන්සේ වැඩ සිටින මහනුවර සෙන්කඩගල
දළදා මාලිගාව මූලික කරගෙන පළමු වරට ඇසළ පෙරහැර මංගල්‍යයක් සිද්ධ කරලා තියෙන්නේ මේ ඇසළ පුන් පොහොය දවස නිමිති කරගෙනමයි. ඒ වගේමයි අතීතයේදී දළදා පෙරහැර ආරම්භය සිද්ධ වෙලා තියෙන්නේ ඇසළ පුන් පොහොය දවසක. ඉතින් ඒ නිමිති කරගෙන අද දක්වාම දළදා වහන්සේ වෙනුවෙන් කරන ආශ්චර්යමත් පින්කමක් තමයි දළදා පෙරහැර. ඉතින් දළදා පෙරහැර පින්කම් කටයුතු ආරම්භ කරන්නෙත් මේ ඇසළ පුන් පොහොය නිමිති කරගෙනම තමයි. ඉතින් මේ වගේ ශාසන ඉතිහාසයේ බොහෝ සිදුවීම් ගණනාවක් සිද්ධ වෙච්ච ඊටාම වැදගත් පුන් පොහොය දවසක් තමයි ඇසළ පුන් පොහොය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි කාටත් සන්තෝෂයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ හැම දිනම කල්පනා කරගන්න ඕන අපේ බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව පරිදි අද මේ ඇසළ පුන් පොහොය දවසේදී තෙරුවන් සරණ පිහිටලා උපෝසත සීලයේ සමාදන් වෙලා පැය 24ක් පුරාවට, ඒ කියන්නේ දිනක් පුරාවටම රහතන් වහන්සේලා අනුගමනය කරමින් රහතන් වහන්සේලා ගත කරපු ජීවිතය ගැන කල්පනා කරලා උන්වහන්සේලාට පූජෝපහාරයක් විදියට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව පිළිපදින සදහැවතුන් හැටියට අද දවසේදී අනිවාර්යයෙන්ම උපෝසත සීලයේ සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කරගන්න මේ කවුරුත් කල්පනා කරගන්න ඕන, මහන්සි ගන්න ඕන. ඉතින් ඒ සඳහා මේ හැම දිනාටම වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.